අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මට ලැබිලා තියෙන ප්‍රශ්න මම දැන් ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නය අවුරුදු 5ක් පමණ කලක් සිට භාවනා කරන්නෙමි. පසුගිය මාස 6ක පමණ කලක සිට පර්යංක භාවනාවේදී දැඩි ලෙස රාග සිතුවිලි ඇතිවේ. කොතරම් හුස්ම රැල්ලේ වෙත අවධානය යොමු කරන්නට උත්සාහ කළත් සිතේ ඇති වී තිබෙන රාග සිතුවිලි කෙරෙහිම අවධානය ඇදී යයි. එවිට ජීවිතයේ පරණ මතක සටහන් ඔස්සේ සිතුවිලි දිව ගොස් පර්යංකයේ ඉවත් වී පරණ අබ්බැහි වූ කටයුත්තක යෙදීමට සිදු යොමු වේ. පසුව එසේ උනේ ඇයිද කියා පසුතැවිලි සිතුවිලි ඇති වෙන බව දැනේ. මෙවැනි තත්යකදී කළ යුත්තේ කුමක්ද යන්න බව කරුණාවෙන් පැහැදිලි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉතින් රාගේ තමයි සංසාරයට තියෙන ප්‍රධානම බැම්ම. ඉතින් ඒකට සතිමත් උනායි කියලා ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි දැන් අර මේ දැන් ওই තීන විස්තරේ හැටියට රාගය ආපුවාම මේක ද්වේෂය නෙවෙයි, මේක ආහනපාන නෙවෙයි, මේක හිතවිලි නෙවෙයි, මේක නිදිමත නෙවෙයි කියලා රාගය අහුවෙනවා. ඉතින් මේක සමහරට රාගය උද්දීපනය වෙන්නත් හේතු වෙනවා. රාගය හොඳට කොටු කරලා දැක් ගන්න පුළුවන්. එතකොට සතිමත් එක්කනට ඒත් එක්කම ද්වේෂයක් එනවා. චික්කේ මට රාගය ආවයි කියලා. ඉතින් ඒ දෙක අතරේදී අර සතියේ අරමුණට යන තියෙන ඉඩ අඩු වෙනවා. ඉතින් මෙයා වැටෙනවා. මෙයා වැටෙනවා කියලා කියන්නේ රාගයට රත් වෙනවා. ද්වේෂයට පැලහෙනවා. ආන්නේ වගේ කරුණ නිසා මෙයා වැටෙනවා. නමුත් වෙනදාට වැඩිය ඒ සිද්ධිය පිළිබඳව වෙනදාව කිරුවට ඒක වැරද්දක් කියලා පේන්නෙත් නැහැ. නැත්තම් ඕක කොහොමද උනේ කියලා පේන්නෙත් නැහැ. පශ්චාත්තාවයක් නැත්තම් ප්‍රත්‍යක්ෂණයක් වෙන්නෙත් නැහැ. දැන් ඒක සිද්ධ වෙනවා. ඒක නිසා යාට මේ සතියෙන් විතරක් ওই රාගෙ නැති කරන්න බෑ. ගොඩාක් කල් යනවා මේ වැඩේ කරන්න. පුළුවන් තරම් ඒ රාග ධනවන මෛතුන පැත්තට යන සත්ත්ව මෛතුන ධර්ම වලින් අයින් වෙලා ජීවිතය ගත කරන එක ජීවන රටාවට සම්බන්ධ කරගන්න වෙනවා. ඒ කියන්නේ මේ වගේ රාග ධනවන පසුබිමක් නැති. ඉතින් මම ওই ටික ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝටයි අපි ධම්මික ස්වාමීන් වහන්සේට උත්සාහ කරන්න ගියා වාසනාවට වගේ ඒ දිනට අර සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්න තිබුණා. මට අවුරුදු 26යි එතකොට. ඉතින් ඊට පස්සේ කිව්වා ඕක කිසිම ප්‍රශ්නයක් නෑ. ওই වයසට ඉතින් ඕක හැටිවම තමයි. ඔය තියෙද්දි පුළුවන් තරම් සතිය පැවැත්වන එකේ වැඩියක් පේන්න තියෙනවා කියලා බලන්න කිව්වා. ඒකම බුදුමේ පණ්ඩිත ස්වාමීන් කිව්වා. ඒ රාගේන එක, ද්වේෂේන එක, පස්චාප්පාපේන එක ඕවා බරපතල කෙලෙස්. ඔය ඔක්කොම සෙල්ලම් ඇස්සේ. ඊට වැඩිය අද සති චිත්තක්ෂණේ පොඩ්ඩක් වැඩි කරන්න. දෙකක් වැඩි කරන්න, තුනක් වැඩි කරන්න කියලා පුංචි සිල්ලර මට්ටමින් සිල්ලර බිස්නස් එකෙන් සතිය වඩන්න ඕනේ. එතකොට අරකේ අඩුවීම පේන්නේ නැහැ. ඒ ගැන බලාපොරොත්තු වෙන්නත් එපයි කියලා සරුවචාන්සිය දේශනා කළා තියෙනවා. නමුත් දැන් මං ඉන්නේ අවුරුදු ඊට පස්සේ 40කට පස්සේනේ. ඉතින් මට පේනවා ගන්න ආහාර වල කෙලින්ම සම්බන්ධයක් තියෙනවායි කියලා. ඒක නිසා අධික ප්‍රෝටීන් ආහාර, සීනි අධික ආහාර මෙව සාමාන්‍යයෙන් පැවිද්දෝ හරි කැමති. භක්මචර්ය රකින්නකොට මේ ගිහිය තමයි අදාගන්නේ මම දන්නවා. පැවිද්දෝ හරි කැමති හයි ප්‍රෝටීන් ගන්න, හරි කැමති සීනි ආහාර ගන්න. ගත්ත ගමන් අර රාගෙ වැඩි වෙනවා. ඉතින් හැදෙන තරුණ කෙල්ලෙක් ගත්තොත් දියුණු රටක ඒ කෙල්ලගේ වැඩේම චොක්ලට් කනවා, චිකන් කනවා. ඉතින් ඊට පස්සේ අර රසායනික ශරීරේ පුදුමාකාර විදියට මේ වැగిරෙන ගතියට යනවා. ඉතින් ඊට පස්සේ දූෂණයට ලක් වෙනවා. එනතම් තරුණ පිරිසුත් ඒ වගේ. ඉතින් ඒවා ඒ ඉන්ඩස්ට්‍රීස් වල තියෙන মালටි බිලියන් ඉන්වෙස්ට්මන්ට්ස්. ඉතින් ඒක යෝගාවචරය කොහොමද බේරගන්නේ? ආහාරයේ මත්ඤ්‍යතාවය, සද්ධර්ම ශ්‍රවණේ, සත්පුරුෂ සංසේවනයේ පරිසරය හදාගෙන යන්න ඕනේ. ඕක කියනවා රාගයේ පිළිබඳ නිත්‍ය උත්තරයක් දෙන්න නම් අනාගාමී මාර්ග ඥානෙ තමයි උත්තර වෙන්නේ. සෝවාන් වෙනකොට සකදාගාම වෙනකොට ඔයගේ පොඩි කීකර වීමක් විතරයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය තියෙද්දි කෙටි උත්තරේ මේකට ඔය තියෙද්දි වෙනදට වැඩිය එලඹ සිටි සිහිය සතියේ වැඩිවීමක් පේන්න තියනවාද කියලා මේ වාර්තා කරන්න. ඒක හරියට ගඟ දිගේ ඉහළට පීනනා වගේ ඉන්න ට්‍රැෆික් ජෑම් එකක් තියේදී පොඩ්ඩ ඉස්සරහට යනවාද කියලා. ට්‍රැෆික් ජෑම් එක අයින් කරන්න අපිට බෑ. ආන්න ඒකයි මට දෙන්න තියෙන උත්තරේ. ඊළඟ ප්‍රශ්නයට යන්නද ස්වාමීන් වහන්සේ? ඔව්. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ටිකක් දිගට ලියලා තියෙනවා. කොටස් දෙකකින්
ප්‍රශ්න දෙකක් ඇත්තට මෙතන මම එකින්ද එක දෙකට බෙදලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ, මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම ඉඳගෙන සතිය පිහිටුවා ස්වභාවයෙන් එන ආස්වාසය සහ ප්‍රාශ්වාසය දෙස බලා සිටිමි. ඊතා සුව පහසුවක් දැනේ. ආස්වාස සහ ප්‍රාශ්වාස පටන් ගන්නා තැන සිට අවසන් වන තෙක් බලා සිටීමට උත්සාහ කරන විට ඒවා අතර වෙනස නොදැනී ගොස් එක වායු ධාරාවක් ලෙස දැනේ. ඇතුළත සහ පිටත වෙන්කර දැන ගැනීමට අපහසුයි. එවිට මා ඇතුළු සියලු සත්වයන් මෙම එකම වායුවෙන් ජීවත් වෙන බවත්, එළියේ පවතින සහ ඇතුලේ වායුවේ වෙනසක් නොමැති බවත් වැටහේ. මේ தත්ත්වය සිතේ උපේක්ෂාවක් ඇති කලත් වරින් වර වෙනස් වේ. මෙම தත්ත්වය තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔය කියන්නේ මේක අර භාවනාවේදී ඇති වෙන අර වෙනස් වීම කෙරෙහි එකම වෙන ආකාරවලට මතුවීම කෙරෙහි අර්ථකථන දෙන්න පටන් ගන්න තියෙනවා. වෙනස දැකලා වෙනස අත්දැකීම අඩුව තියෙද්දි අර්ථකථන දෙන්න ගියාම අර්ථකථන දිගේ අපි අපේ සාමාන්‍ය දැනුමෙන් ඉදිරියට යනවා. ඒ නිසා මේ වගේ හුස්ම දිහා බලනකොට භාවනා කරගෙන යනකොට ඒ බලානින් අරමුණේ වෙනස් වීම පිළිබඳව චින්තාමය ඥාන වශයෙන් හෝ එහෙම නැත්නම් ඒක පිළිබඳව ප්‍රපංච කිරීම වශයෙන් හෝ කෙරෙන එක නම් කෙරෙනවා මම පිළිගන්නවා. ඒකට ඉඩ දෙන්න එපා. මුල් වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් බලන්න නැවත නැවතත් ඒ වෙනස් වීම වෙනවා. ඒක හොඳයි. ඒක තේරෙන්නේ මොකෙන් ඉඳලා මොකාට යනද මොකද්ද පටිච්චසමුප්පාදේ කියලා තේරෙන්නේ පස්සේ. ඒ නිසා මේ වෙනස තියෙද්දි ඉදිරියට යන එකේ කිසි දෝෂයක් නැහැ. කවුරුත් යන්නේ ඔහම තමයි. කොච්චර දුරට මේ වෙනස් වීම වලට සූදානම් ශරීරින් යන්න පුළුවන්ද කියන අදහසින් ඉදිරියට යන්න. එම ප්‍රශ්නේ දෙවෙනි කොටස ස්වාමීන් වහන්සේ, එදිනෙදා ජීවිතයේ සතිය පවත්වන විට සිත ඇතම් ආතතිය දනවන වරහන් ඇතුළේ තියෙන රැකියාවේදී අරමුණු වලට බැස ගැනීමට හදද්දී ඇතම් විටක ඒ කෙරෙහි බලා සිටීමට හැකියාවක් ඇත. එවිට එම ආතතික සිතුවිලි අවසන් වී හුදකලාවට සිත වැටෙනු දැනේ. මෙය අවකාශයට සමාන නමුත් මම සහ වටපිටාව අතර වෙනසක් නොදැනේ. මම සහ වටපිටාව එකකට මර්ජ් වී ඇති බව දැනේ. උදාහරණයක්, අරමුණ සහ බලන කෙනා අතර වෙනසක් නොදැනේ. මෙම අවස්ථාවේදී සිත පවතින ස්වභාවය ගැන පහදා දෙන්න. මෙය විදර්ශනාවට සිත බැස ගැනීමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ප්‍රෝග්‍රෑම් එක සංවිධානය කරන සියලු දෙනාටම ස්තුති වෙනවා. මේ විදිහට මේ වරික ආතතියත් වරික ආතතිය නැති තත්වයක් එනකොට ඒ දෙක අන්ත දෙකක් වශයෙන් තමයි යෝගාවචරක පැත්තෙන් බලන්න තියෙන්නේ. ওই දෙකෙන් එකකවත් සැනසුම නැහැ. ඒක නිසා අපි ওই දෙක අන්ත වලට යන්නේ නැතුව ওই එතනින් මෙතනින් ওই දෙක අතර පුංචි මාරු වීම සිදු වෙන වෙලාවක් තියෙනවා. පොඩි ආතතියක් වෙනවා, පොඩි විවේකයක් වෙනවා, ආයෙ පොඩි ආතතියක් වෙනවා කියලා. ඉතින් ඔය දැඩි ආතතිය සහ දැඩි විවේකය දැක ඉදිරියට යනකොට ඕකේ තියෙන උච්චාවච භාව අඩු වෙන්න පටන් අර ගන්නවා. වේව් එක පුංචි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ওই වෙලාවේදී ඕක තාමක විපස්සනාවද, ඕක විවේකයේද, ඕක නිබ්බිදාවද, ඕක අනිමිත්තද කියලා ඉතින් නම් ගණන් දෙන්න හදනවා බබා හම්බෙච්ච ගමන්. ඉතින් බබා ජීවත් වෙනවා කියලා බලන්න එපායි. ඒ නිසා ඕක කරගෙන යන්න. එතකොට අධික ආතතියෙන් එන පීඩාවත් අධික විවේකයෙන් එන thrills and feelings උත් අඩු වෙන්න පටන් ගන්නවා. එතන මේ දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් කම්මැලිකමකුත් එයි. එතෙන්ට යනකම්ම මේ භාවනාවේ ඉදිරියට යන්න ඕනේ. මේක නිබ්බිදාවද, මේක උපේක්ෂා, මේ විපස්සනාද කියලා දැම්ම බලන්න කල්මදි. හැබැයි පාර හරි. ඒ පැත්තට හැරිලා තියෙන්නේ. ඉතින් මේ දෙකම තියෙනකොට තේරෙනවා ඔය දෙක අතරෙම කියන්නේ උච්ච ආතතිය සහ උච්ච විවේක දෙක අතරමැද ඔගේ සාමාන්‍ය එක තියෙනවා. ඒක ගෝචර වෙන්නේ අපේ හිතට. ඒකේ සියුම් එකක් තියෙනවා. ඒක අහුවෙන්නේවත් නැහැ අපිට. නමුත් කරගෙන යනකොට ගොරෝසු එක හරහා මධ්‍යස්ථයකට ගිහිලා සියුම් වුණාට පස්සේ ආතතිය කියන්නේ විවේකයක්. විවේකය කියන්නේ ආතතියක්. එහෙනම් ආතතිය විස්්‍රාම වෙන්න පුළුවන් ගතියක් එනවා. ආන්න එතෙන් යනකම් ওই ජීවන රටාවෙම ගෙනියන්න හැබැයි නිතිපතා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් මම ඒක ඒ විදිහටම කියවන්න ස්වාමීන් වහන්සේ. Dear Bante, I have been practicing mindfulness with my abdomen movement as the primary object. It comes to my attention that under hot and humid condition, I am getting sweat easily, which also causes unpleasant itchy feelings on various spots. I try to observe the itch as a secondary object, which sometimes works so the feeling goes away. But when the situation gets worse, I am lost to the itches. However, I can handle it better during walking meditation. What's your suggestion dealing with this? Thank you. Yeah, whether it is rising and falling or breath, no problem. That both are called Vayopotabha Dhatu. The air movement, the touching part of the air movement, so it may be rising and falling or in breath and out breath, never mind. And in walking, of course the air element also there. That is how the movements of the leg happen. But basically in the walking you deal with the touch sensation of the earth element. So it is with some intention, and a lot of other doors are open, eye, ear, kind of. So some people find very calm and quite laboratory situation. That is sitting. Some people are happy with the field situation in the lab or in the research center, limited or controlled situation whereby walking can happen. So whatever may be, you are looking at your body, you are looking at your corporeality, two aspects, air element and the earth element. In a technical jargon, they are sometimes mixed also. So therefore facilitate walking as much as possible, and then go and look into the rising and falling, it is a air element, and see the chronological changes in sitting, how the rising and falling, liking and disliking, gross and subtle, and rising to falling there is a gap, falling to rising there is a gap. Like you can observe closely, there are sometimes qualitative differences of the rising and falling also can be observed. That is as a result of a good walking session. So give priority to the walking. Just consider this as a warming up of your body, and then you go to the event. Event is sitting. That is the way you have to continue.